අද අපි විද්‍යුත් ශේෂ්ත්‍රවල වැදගත් පාඩමක් වන ධාරිත්‍රක සම්බන්ධය කරන්න. මම ඊට කලින් ගෞස් ප්‍රමේය සම්බන්ධය කළා. ඒ ගෞස් ප්‍රමේයදී ලබාගත් ප්‍රතිඵලයකුත් භාවිතා කළා. අපි ධාරිත්‍රක සම්බන්ධයෙන් සම්පූර්ණ සිද්ධාන්ත අධ්‍යයනය කරන. ඒ වගේම වැදගත් ගණන් කීපයක් අපි විසඳන ආකාරය ඉගෙන ගන්නවා. මෙහෙමයි ඉලෙක්ට්‍රොනික සහ විද්‍යුත් පරිපථවල නියම ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න අපිට ඕන වෙනවා ආරෝපණ රැස් කළ තියාගන්න. විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික පරිපථවල නිසි ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න ආරෝපණ රැස් කළ තියාගන්න වෙනවා. එහෙම ආරෝපණ රැස් කළ තියාගන්න පුළුවන් ඕනෑම උපකරණයක් අපි හඳුන්වන්නේ ධාරිත්‍රකයක් කියලා. ධාරිත්‍රකයක් ආරෝපණ රැස් කළ තියාගන්න පුළුවන් ඕනෑම උපකරණයක් ධාරිත්‍රකයක්. හැබැයි ඉතා අඩු ශක්තියකින් වැඩි ආරෝපණ ප්‍රමාණයක් රැස් කරන්නේ තහඩු දෙකක් භාවිතයෙන් හදාගන්න ධාරිත්‍රකයක එක තහඩුවක් පොළොව සම්බන්ධ කිරීමයි. එහෙම තියෙනවා සමාන්තර තහඩු ධාරිත්‍රක, ගෝලීය තහඩු ධාරිත්‍රක. දැන් අපේ උසස් පෙළ තියෙන්නේ සමාන්තර තහඩු ධාරිත්‍රක ගැන. අපි දැන් බලමු සමාන්තර තහඩු ධාරිත්‍රකයක මූලධර්මය. සමාන්තර තහඩු ධාරිත්‍රකයක් හදාගන්නේ සමාන්තර තහඩු දෙකක් ආසන්නෙන් තියලා එක් තහඩුවක් භූගත කිරීමෙන්. එතකොට පොළොවට සම්බන්ධ නැති තහඩුවට ධනකිව ආරෝපණයක් ලබා දුන්නොත් පොළොවට සම්බන්ධ තහඩුවට වෙන කිව ආරෝපණයක් ලැබෙනවා. ඒ නිසා මේ තහඩු දෙකේ විභවාන්තරයක් ඇති වෙනවා. ලබා දෙන ආරෝපණ ප්‍රමාණය වැඩි වෙන්න මේ විභවාන්තරය වැඩි වෙනවා. මේ විභවාන්තරය වෝල්ට් එකක් කිරීම සඳහා විභවාන්තරයේ වෝල්ට් එකක් වීමට ලබා දිය යුතු ආරෝපණ ප්‍රමාණය අපි හඳුන්වන්නේ ධාරිත්‍රකයේ ධාරිතාවය කියලා. ධාරිත්‍රකයක වැදගත්ම ගුණාංගය ධාරිතාවය. මේ ධාරිතාවය කියන එක යම් ධාරිත්‍රකයේ නියතයක්. ලැබෙන ආරෝපණ ප්‍රමාණය විභවාන්තරය අනුව වෙනස් වෙනවා. විභවාන්තරයේ ආරෝපණ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ධාරිත්‍රකයක ධාරිතාවය යම් ධාරිත්‍රකයක් සඳහා නියතයක්. ධාරිතාවයේ සංකේතයේ සී විභවාන්තරයේ වෝල්ට් එකක් වීමට ලබා දිය යුතු ආරෝපණ ප්‍රමාණය තමයි ධාරිතාවය කියන්නේ. ධාරිතාවය මනින ඒකකයේ ඒකකයේ ෆැරඩ් කැපිටල් F. හැබැයි සාමාන්‍ය භාවිතයේ තියෙන ධාරිත්‍රකවල ධාරිතාවය ඉතාම ගොඩයි. ඒ සේවා මයික්‍රෝ ෆැරඩ් වලින් මියුවෙෆ් වලින් දෙන්නේ. මයික්‍රෝ ෆැරඩ් වලින් තමයි ධාරිතාවය දෙන්නේ. එතකොට ධාරිතාවයේ සීවන ධාරිත්‍රකයක කිව් ආරෝපණයක් ලබා දුන්නාම ඇතිවෙන විභවාන්තරය වීනම් පළවෙනි සම්බන්ධය තමයි කිව් සමානයි 20. පළවෙනි සම්බන්ධය කිව් සමානයි 20. ඒ වගේමයි ධාරිත්‍රකයක් ආරෝපණය කරද්දී යම් කාර්යයක් කළ යුතුයි. යම් කිසි ශක්තියක් වැය කළ යුතුයි. ඒ වැය කරන ශක්තිය මේ ධාරිත්‍රකයේ ගබඩා වෙනවා. අන්නේ ගබඩා වන ශක්තිය වන්න අපි දැනගන්න ඕනේ. ධාරිත්‍රකයක ගබඩා වන ශක්තිය W සමානයි භාගයේ QV. භාගයේ QV. එහෙම නැත්නම් භාගයයි
V වර්ගයේ C. එහෙම නැත්නම් භාගයයි Q වර්ගයේ බෙදීම C. ධාරිත්‍රකයක ගබඩාවල ශක්තිය. මේ සමීකරණයේ ව්‍යුත්පන්න කරන විදිහ තියෙන. ඒකත් ඉතාම වැදගත්. ගබඩාවන ශක්තිය ව්‍යුත්පන්න කරන විදිය. ඒක ඉතාම වැදගත්. මේ තමයි ධාරිත්‍රකයක් සඳහා භාවිතා කරන මූලික සිද්ධාන්ත දෙක. එකක් Q සමාන VC, අනිත් එක ගබඩාවේ ඇති ශක්තිය. අපි දැන් බලමු ධාරිත්‍රකයක තියෙන පළවෙනි සංකල්පය. ඒ පළවෙනි සංකල්පය තමයි වෙනස් විභවයන් ආරෝපණය කළ තියෙන ධාරිත්‍රක තියෙනවා. වෙනස් විභවයන් ආරෝපණය කළ තියෙන ධාරිත්‍රක. මේ ධාරිත්‍රක ඉතින් ධාරිතාවේ C1 C2 කියලා. මෙයාගේ ආරෝපණය ධන Q1 ඍණ Q1. මෙයාගේ ආරෝපණය ධන Q2 ඍණ Q2. මෙයාගේ විභවාන්තර V1යි මෙයාගේ විභවාන්තර V2යි. වෙනස් විභවාන්තර වලට ආරෝපණය කළ තියෙන ධාරිත්‍රක එකට සම්බන්ධ කරනවා කියලා හිතන්න. එකට සම්බන්ධ කරනවා. එහෙම එකට සම්බන්ධ කළා වෙන්නේ වැඩි විභවාන්තරයේ තියෙන ධාරිත්‍රකේ ඉඳලා අඩු විභවාන්තරයේ තියෙන ධාරිත්‍රකයට ආරෝපණ ගලාගෙන ගිහිල්ලා මේ ධාරිත්‍රක දෙකම එකම විභවාන්තරයකට පත් වෙනවා. එකම විභවාන්තරයකට. ඒක වෙන්නේ ආරෝපණ ගලාගෙන ගිහිල්ලානේ. ඒ නිසා ධාරිතාවයට වෙනසක් වෙන්නේ නැහැ. ධාරිතාවේ 100%යි. දැන් හිතන්න එහෙම ආරෝපණ ගලාගෙන ගියාට පස්සේ මෙයාගේ තියෙන ආරෝපණයේ Q3යි මෙයාගේ Q4යි කියලා. ධන Q3 ධන Q4 මේ තාඩුවේ. ඍණ Q3 ඍණ Q4. එකට සම්බන්ධ කළාම මෙයාගේ විභවාන්තර වෙන මෙයාගේ තුයි. දෙන්නගේම විභවාන්තර සමාන වෙනවා. මෙතනදී ආරෝපණ විනාශ වීමක් හෝ අලුතෙන් එකතු වීමක් උන්නේ. මේ පැත්තේ ධන Q1 ධන Q2 තිබ්බා. ඒ දෙක එකතු වුණා. මේ පැත්තේ ඍණ Q1 ඍණ Q2 තිබ්බා. එකතු වුණා. ඒ නිසා පද්ධතිය ආරම්භයේදී තිබ්බ ආරෝපණය ධන Q1 ධන Q2යි. අවසාන ආරෝපණය Q3 ධන Q4යි. ආරම්භයේදී ආරෝපණ ප්‍රමාණයයි අවසානයේදී ආරෝපණ ප්‍රමාණය සමානයි. යම් කිසි ගණනය කිරීමක් කරනවා නම් ආරම්භයේදී ආරෝපණය අවසානයේදී ආරෝපණයට සමාන කරනවා. එහෙම සමාන කළා Q සමානයි VC භාවිතයෙන් Q වලගේ දන්නේ නැත්නම් Q දන්නේ නැත්නම් Q සමානයි VC භාවිතයෙන් මේ Q වලගේ ආදේශ කරනවා. ආරම්භයේදී ආරෝපණය දන්නව නම් කෙලින්ම ආදේශ කරනවා. ආරම්භයේදී ආරෝපණය දන්නේ නැත්නම් අපි Q සමානයි VC භාවිතයෙන් මේ එක එක Qට V හා C වලින් ආදේශ කරනවා. V හා C වලින් ආදේශ කරනවා. අපි බලමු ඒ විදිහේ ගානක් දෙකක් හදන විදිය. හොඳයි දැන් හිතන්න මෙහෙම ධාරිතාවේ 20 MUF වන ධාරිත්‍රකයක් වෝල්ට් 100ක විභවාන්තරයකට ආරෝපණය කරනවා. ධාරිතාවේ 5 MUF වෙන එකක් ආරෝපණය කළ නැහැ. මේ දෙන්නා එකට සම්බන්ධ කරනවා. එහෙම සම්බන්ධ කළාම වැඩි විභවයේ සිට අඩු විභවයට
ආරෝපණ ගලාගෙන ගිහින් ඒවා එකම විභවයකට පත් වෙනවා. ඒවා එකම විභවයකට පත් වෙනවා. ඒ පත් වෙන විභවාන්තරයේ වී කියලා හිතන්න. ඒ පත් වෙන විභවාන්තරයේ වී. එතකොට බලන්න ආරෝපණ ගලා යාම පමණයි නෙවෙන්නේ. ඒ නිසා ආරම්භයේදී පද්ධති ආරෝපණය Q1 ධන Q2 සමාන වෙනවා. අවසානයේදී පද්ධති ආරෝපණය Q3 ධන Q4. මෙයාට ආරෝපණ ගලාගෙන ගිහිල්ලා මෙයාගේ ආරෝපණේ Q3ක් වෙනවා කියලා හිතුවා. මෙයාගේ Q4ක්. එහෙනම් Q1 ධන Q2 සමානයි Q3 ධන Q4. දැන් Q සමානයි VC භාවිතයෙන් අපි Q වලාගේ වෙනවා. ධාරිතාවේ මයික්‍රෝ පැරඩ් වල දීලා තියෙන්නේ. මේ සමීකරණේ ආදේශවලදී ඒකක මාරු කරන්න ඕනේ. පොත හැම එකකම ආදේශ කරන්න ඕනේ. එන එක කැපිලා යනවා. Q1. Q කියන්නේ VC. මෙයාගේ විභවාන්තරයේ 100යි. ධාරිතාවේ 20යි. ධන Q2 බිඳුවයි. මෙයා ආරෝපණය කළ නැහැ. Q3 අපි ගත්තා පද්ධතියේ පත් වෙන විභවාන්තරයේ V කියලා. එහෙනම් V වල ධාරිතාව 20යි. V වැඩි කිරීම 20. ධන මෙයාගේ ආරෝපණේ විභවාන්තරයේ V වැඩි කිරීම ධාරිතාවේ 5යි. එහෙනම් මෙතන 2000 සමාන වෙනවා 25යි V වලට. එහෙනම් V සමානයි 2000 බෙදීම 25යි. එහෙනම් V වලගේ 80යි වෝල්ට්. පද්ධතියේ පත් වෙන විභවාන්තරය 80යි. ඕනම් මෙයාගේ ආරෝපණය වෙන්න පුළුවන් Q සමානයි VC දා. අපි Q3 වෙනවා නම් Q සමානයි VC දා. Q3 සමානයි V කියන්නේ විභවාන්තරය 80යි C ධාරිතාවේ මයික්‍රෝ පැරඩ් 20යි. මයික්‍රෝ වලින් ආදේශ කළම ආරෝපණය මයික්‍රෝ කූලොම් වලින්. Q4 යගේ ලබා ගන්නා විභවාන්තරය 80යි. ධාරිතාවේ 5යි. මයික්‍රෝ නිසා කූලොම් මිනිත් මයික්‍රෝ කූලොම්. ධාරිතාවේ මයික්‍රෝ පැරඩ් වලින් දැම්මම ආරෝපණය වෙනවා මයික්‍රෝ කූලොම් වලින්. ඔය තමයි සාමාන්‍ය පිළිවෙල. අබලම මේ වගේ විභාගෙදී දීලා තියෙන බහුවර්ණයක් හදන විදිය. දැන් බලන්න එක අවුරුද්දක විභාගයේ බහුවර්ණයක් තිබ්බා. A සහ B ධාරිතක දෙකක් ගැන. A ධාරිතාවේ මයික්‍රෝ පැරඩ් වලින් 4යි. B ගේ ධාරිතාවේ දීලා තිබෙන්නේ නැහැ. A වෝල්ට් 200කට ආරෝපණය කරනවා. B ආරෝපණය කළා නැහැ. දැන් මේ A හා B දෙන්න එක සම්බන්ධ කළාම පද්ධතියම 160යි වෝල්ට් විභාගයකට අඩු වෙනවා. ඒකට සම්බන්ධ කළාම දෙන්නම එකම විභාගයකට එනවනේ. දෙන්නම පත් වෙනවලු 160කට. A ගේ ධාරිතාවේ මයික්‍රෝ පැරඩ් 4යි නම් ආනවා B ගේ ධාරිතාවේ. අපි ගන්නවා සම්බන්ධ කරන කලින් එක එකනාගේ ආරෝපණයේ Q1 සහ Q2 සම්බන්ධ කළාට පස්සේ Q3 සහ Q4 ආරෝපණ සංසිතිය ගත්තාම ආරම්භයේදී පද්ධති ආරෝපණය Q1 ධන Q2 සමාන වෙනවා. අවසානයේදී පද්ධති ආරෝපණය Q3 ධන Q4 Q දීලා නැහැනේ. Q සමානයි VC භාවිතයෙන් Q ආදේශ කරන. මෙයාගේ විභවාන්තරය 200 ධාරිතාව 4යි. එහෙනම් 200 වැඩි කිරීම 4. ආරම්භයේදී B ගේ ආරෝපණය 0යි.
අවසානයේදී ඒගේ Q3 කියන්නේ V1C විභවාන්තය 160යි ධාරිතාව 4යි ධන මෙයාගේ ආරෝපණය විභවාන්තය 160යි ධාරිතාවේ දන්නේ C කියලා ගන්න. මේක සුළු කළාම මේ 200 වැඩි කිරීම 4 මේ 160 වැඩි කිරීම 4 මෙහාට ගියාම 200 වැඩි කිරීම 4න් 160 වැඩි කිරීම 4ක් අඩු කළාම 40 වැඩි කිරීම 4 සමාන වෙනවා 160යි C. මේ 160 කැපෙනවා. එහෙනම් C වලගේ එකයි. මෙයා මයික්‍රෝ පැරඩ් වලින් ගත්තින්ද C වලගේ මයික්‍රෝ පැරඩ් එකයි. B ගේ ධාරිතාවය මයික්‍රෝ පැරඩ් එකයි. හොඳයි. ඊළඟ අවස්ථාව බලමු අපි. ඊළඟ අවස්ථාව වෙන්නේ ප්‍රථම මූලධර්ම භාවිතයෙන් ධාරිත්‍රකයක ධාරිතාව විශ්ලේෂණය. ඒකේ අපි අවස්ථා 3ක් කරනවා. මෙහෙමයි. පළවෙනි අවස්ථාව මෙහෙම ශේෂ මලය කැපිටල් A වන සමාන්තර තහඩු දෙකක් D පරතරයකින් තියලා එක තහඩුවක් පොළොවට සම්බන්ධ කරලා හදාගන්න ධාරිත්‍රකය. මෙයාගේ මාධ්‍ය වාතය කියලා හිතන්න. මෙයාගේ ධාරිතාවය වන්න ඕන නම් පොළොවට සම්බන්ධ නැති තහඩුවට ධන කිව් දෙනවා. එතකොට පොළොව සම්බන්ධකට ඍණ කිව් වෙනවා. පොළොවට සම්බන්ධ නැති තහඩුවට ධන කිව් ආරෝපණයක් දෙනවා. එතකොට පොළොවට සම්බන්ධ තහඩුවට ඍණ කිව්. එහෙම ධන කිව් ඍණ කිව් ලැබුණාම එක් එක් තහඩුවේ පුෂ්ටිකාර්බන ඝනත්වය ධන සිග්මා ඍණ සිග්මා කියලා හිතන්න. එතකොට මේ ධන තහඩුවේ සිට ඍණ තහඩුවට විද්‍යුත් ක්ෂේත්‍රයක් හටගන්නවා. ඒ විද්‍යුත් ක්ෂේත්‍රයේ තීව්‍රතාවය E කියලා හිතන්න. දැන් මෙයාගේ පුෂ්ටිකාර්බන ඝනත්වය ධන සිග්මා. මෙයාගේ ඍණ සිග්මානේ. විශාලත්වයේ සිග්මානේ. සිග්මා සමානයි Q බෙදීම A. අපි ගෞස් ප්‍රමේයදී ඔප්පු කළ පුෂ්ටිකාරෝපණ ඝනත්වය ධන සිග්මා සහ ඍණ සිග්මා වන තහඩු දෙකක් අතර විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය E සමානයි සිග්මා බෙදීම එප්සයිලන් කියලා. ගෞස් ප්‍රමේය. එතකොට E සමානයි සිග්මා බෙදීම එප්සයිලන්. සිග්මට දාන්නේ Q බෙදීමේ එප්සයිලන් පාරමිතාවය. වාතයේ පාරමිතාව එප්සයිලන් බිඳුවයි. E සමානයි Q බෙදීම A එප්සයිලන් බිඳුව. ඔන්න තහඩු වල විද්‍යුත් ක්ෂේත්‍රය E. දැන් මේ විද්‍යුත් ක්ෂේත්‍රය නිසා තහඩු අතර විභවාන්තරයක් ඇති වෙනවා. ඒ විභවාන්තරයේ V කියලා හිතන්න. ඔය විභවාන්තරයේ සමාන වෙනවා විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය වැඩි කිරීම පරතරය. මොකද විභවාන්තරයේ පරතරයෙන් බෙදුවාම එන විභවානුක්‍රමණය ඒක විශාලත්වයෙන් විද්‍යුත් ක්ෂේත්‍රතාවය සමානයි. විභවාන්තරය බෙදීම පරතරය විභවානුක්‍රමණය ඒක විශාලත්වයෙන් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සමානයි. D අනිත් පැත්තට ගියාම V සමානයි E වැඩි කිරීමට අපි E වලගේ හොයාගත්තනේ. E කියන්නේ Q බෙදීම A එප්සයිලන් බිඳුව. E වෙනොත් දානවා Q බෙදීම A එප්සයිලන් බිඳුව. වැඩි කිරීම ධාරිතාවේ වැඩි කිරීම D. දැන් Q ආරෝපණය ලබා දුන්නාම ඇති වෙන විභවාන්තරය හොයාගත්තනේ. Q සමානයි VC භාවිතා කරනවා.
Q සමානයි V කියන්නේ විභවාන්තරය Q බෙදීම AF බිඳුව වරක් D වැඩි කිරීම ධාරිතාවය C මේ Q සහ Q අයින් වෙනවා AF බිඳුව මෙහාට ගෙනවා D මෙහාට C සමානයි AF බිඳුව බෙදීම D C සමාන වෙනවා AF බිඳුව බෙදීම D වලට හරි C සමානයි AF බිඳුව බෙදීම D ශේෂ බලයේ කැපිටල් A වල සමාන්තර තහඩු දෙකක් D පරතරයකින් තියාගෙන හදාගත්ත ධාරිතකයක් මාධ්‍යයේ වාතයේ වෙලාවේ ධාරිතාවයේ C සමානයි AF බිඳුව බෙදීම D ඊළඟට අපි බලන්නේ මාධ්‍යයේ වාතයේ නොවි පාරවේද්‍යතාවය එප්සයිලන් වන මාධ්‍යයක් ඇතුල් කළාම ධාරිතාවය මොකක්ද කියලා. පාරවේද්‍යතාවය එප්සයිලන් වන මාධ්‍යයක් ඇතුල් කළාම ධාරිතාවය. අපි ඒක බලමු. ශේෂ බලයේ කැපිටල් A වන සමාන්තර තහඩු දෙකක් D පරතරයෙන් තියලා එක තහඩුව පොළොව සම්බන්ධ කළා. හදාගත්ත ධාරිතකේ. තහඩුව අතර මාධ්‍යයේ පාරවේද්‍යතාවය එප්සයිලන්. කලින් වගේම පොළොවට සම්බන්ධ නැති තහඩුවට ධන Q ආරෝපණයක් දෙන්න. එතකොට පොළොවට සම්බන්ධ තහඩුවට ඍණ Q ලැබෙන්නේ. එක් තහඩුවේ පුෂ්ටිකාරෝපණ ඝනත්වය ධන සිග්මා ඍණ සිග්මා කියලා හිතනවා. සිග්මා වෙන්න පුළුවන් ආරෝපණයේ ශේෂ වලින් බෙදෙනවා. සිග්මා සමානයි Q බෙදීමේ. එතකොට ධන සිට ඍණ දක්වා විද්‍යුත් ශේෂය කරගන්න. ඒ විද්‍යුත් ශේෂයේ තීව්‍රතාවය E නම් ධන සිග්මා ඍණ සිග්මා තහඩු දෙකක් අතර E සමානයි කියලා ඔප්පු කළා ගවුස් ප්‍රමේයයෙන් සිග්මා බෙදීම එප්සයිලන්. E සමානයි සිග්මා බෙදීම එප්සයිලන්. සිග්මට දානවා Q බෙදීමේ. දැම්මාම E සමානයි Q බෙදීම එප්සයිලන්. මේ විද්‍යුත් ශේෂය නිසා තහඩු වල විභවාන්තරයක් ඇති වෙනවා. ඒ විභවාන්තරයේ V නම් V සමානයි E වැඩි කිරීම D. E විද්‍යුත් ශේෂිතතාවයේ E වෙනුවට දානවා Q බෙදීම එප්සයිලන්. අපි හොයාගත්ත එක. එහෙනම් V සමානයි Q බෙදීම එප්සයිලන් වල D. දැන් Q සමානයි VC භාවිතා කරනවා. එතකොට Q සමානයි V කියන්නේ Q බෙදීම එප්සයිලන් වල D වැඩි කිරීම ධාරිතාවයේ C. Q සහ Q අයින් වෙනවා. එතකොට C සමාන වෙනවා එප්සයිලන් බෙදීම D. C සමානයි එප්සයිලන් බෙදීම D. මාධ්‍ය පාරවේද්‍යතාව එප්සයිලන් නම් C සමානයි එප්සයිලන් බෙදීම D. මාධ්‍ය වාතය නම් එප්සයිලන් බිඳුව බෙදීම D. අපි ගමු C බිඳුව කියලා. වාතය නම් එප්සයිලන් බිඳුව බෙදීම D. වෙන මාධ්‍යයක් නම් C සමානයි එප්සයිලන් බෙදීම D. right? ඊළඟ අවස්ථාව බලමු. දැන් බලන්න මෙහෙම ශේෂ බලයේ කැපිටල් A වන සමාන්තර තහඩු දෙකක් D පරතරයකින් තියලා ඒවා අතරට ඝනකම T වන පාර විද්‍යුත් නේතයේ K වන මාධ්‍යයක් ඇතුල් කළා. එක් තහඩුවක් පොළොවට සම්බන්ධ කළා. හදාගත්ත ධාරිත්‍රකයක් ගැන මේකේ ධාරිතාවයේ ඕනනම් පොළොවට සම්බන්ධ නැති තහඩුවට ධන Q දෙනවා.
එතකොට පොළොව සම්බන්ධ තාඩුවට වෙන කිව් ලැබෙනවා. පොළොවට සම්බන්ධ නැති තාඩුවට ධන කිව්. එතකොට පොළොව සම්බන්ධ තාඩුවට වෙන කිව්. එක් එක් තාඩුවට ලැබෙන පුෂ්ටිකාරෝපණ ඝනත්වය ධන සිග්මා ඍණ සිග්මා නම් අපි දන්නවා සිග්ම සමානයි කිව් බෙදීමේ ඒසා ධන සිට ඍණ දක්වා විද්‍යුත් ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. මාධ්‍යයන් දෙකක් තියෙනවනේ. ඒසා විද්‍යුත් ශේෂ්ත්‍ර දෙකයි. මේ පැත්තේ මාධ්‍යයේ විද්‍යුත් ශේෂ්ත්‍රය ඊයක නම් මේ පැත්ත තීක. ඒ දෙපැත්තෙම තියෙන වාතය. මැද වෙන මාධ්‍යයක් තියෙන විද්‍යුත් ශේෂ්ත්‍රය වෙනස්. ඇයි පුෂ්ටිකාරෝපණ ඝනත්වය ධන සිග්මා ඍණ සිග්මා වන තාඩුව අතර E සමානයි සිග්මා බෙදීම එප්සයිලන් නේ. එප්සයිලන් වෙනස් වන ගමන් විද්‍යුත් ශේෂ්ත්‍රය වෙනස් වෙනවා. එප්සයිලන් වෙනස් වන ගමන් විද්‍යුත් ශේෂ්ත්‍රය වෙනස් වෙනවා. එතකොට මෙයාට වඩා මෙයාගේ විද්‍යුත් ශේෂ්ත්‍රය වෙනස්. දැන් E සමානයි සිග්මා බෙදීම එප්සයිලන් භාවිතයෙන් අපි වෙනා වාතය තුළ විද්‍යුත් ශේෂ්ත්‍රයයි මාධ්‍ය තුළ විද්‍යුත් ශේෂ්ත්‍රයයි E සමානයි සිග්මා බෙදීම එප්සයිලන්. සිග්මා කියන්නේ කිව් බෙදීමේ එප්සයිලන් මාධ්‍ය වාතයනේ පාරවිතාව එප්සයිලන් බිඳුවයි. ඊළඟට E දෙකේ ආගේ වෙනවා. සිග්මා බෙදීම එප්සයිලන්. සිග්මා කියන්නේ කිව් බෙදීමේ මේ පැත්තේ පාර විද්‍යුත් නේතයකේනේ. එනම් පාරවිතාවේ K එප්සයිලන් බිඳුවයි. කිව් බෙදීම AK එප්සයිලන් බිඳුව. දැන් ඔය විද්‍යුත් ශේෂ්ත්‍ර නිසා තාඩුවල විභවම්බයක් ඇති වෙනවා. දැන් ඒ විභවම්බය වෙන්නේ වාතයේ විභවම්බයයි මාධ්‍ය තුල විභවම්බය එකතු කළා. වාතයේ විභවම්බය මාධ්‍ය විභවම්බය එකතු කළා. වාතයේ තුල විභවම්බය කියන්නේ වාතයේ විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය E එක වැඩි කරනවා V සමානයි E වැඩි කිරීම D වාතයේ තියෙන පරතරය මෙතන ඉඳලා මෙතෙන් D මේ ටිකට වාතයේ තියෙන පරතරය D වෙනට එහෙනම් වාතයේ තුල විභවම්බය E එක වරන් D වෙනට ධන අර මැදින් තියෙන මාධ්‍ය විභවම්බය එයාගේ විද්‍යුත් ශේෂ්ත්‍රතාවය E දෙකයි. එයාගේ පරතරයේ ඝනකම T විභවම්බය E දෙක වරට එහෙනම් V සමාන වෙනවා E එකට දාන්නේ කිව් බෙදීම එප්සයිලන් බිඳුව. E එකට කිව් බෙදීම එප්සයිලන් බිඳුව. වරක් D වෙනට ධන E දෙකට කිව් බෙදීම AK එප්සයිලන් බිඳුව. වරක් T. එහෙනම් V සමානයි මෙතනයි මෙතනයි කිව් පොදුයි බෙදීම එප්සයිලන් බිඳුව පොදුයි මෙතන D වෙනට කිව් බෙදීම එප්සයිලන් ගත්තාම T බෙදීම K. ඔන්න V වලගේ ඇති වෙන විභවාන්තරය. දැන් ධාරිතාවය වෙනවා කිව් සමානයි VC භාවිතය. කිව් සමානයි VC. කිව් සමාන වෙනවා VC. එතකොට කිව් සමානයි විභවාන්තරය. කිව් බෙදීම එප්සයිලන් බිඳුව වරක් D වෙනට ධන T බෙදීම K වැඩි කිරීම ධාරිතාවය C. මේ කිව් සහ කිව් අයිගෙන එප්සයිලන් බිඳුව මෙහාට ගියනවා. මේ පදේ මෙහාට ගියාම ධාරිතාවයේ C සමානයි එප්සයිලන් බිඳුව බෙදීම D වෙනට ධන T බෙදීම K. C සමානයි එප්සයිලන් බිඳුව බෙදීම D වෙනට ධන T බෙදීම K. මේකත් විභාගෙ දුප්පු කරන්න තියෙනවා.
කලින් ගත්ත අවස්ථා දෙකත් විභාගෙ උපකරණ වෙතිනවා. දැන් තව අවස්ථාවක් ගන්නවා. මෙයා වෙනුවට සන්නායකයක් දාලා. ඒකත් විභාගෙදී උපකරණ වෙතිනවා. අපි බලමු මේ වගේ සමාන්තර තහඩු දෙක මැදින් සන්නායකයක් දැම්මම ඒ සන්නායකයක් දැම්මම පස්සේ ධාරිතාව වෙන විදිය. සන්නායක දැම්මම පස්සේ ධාරිතාවය. දැන් බලන්න ශීර්ෂඵලයේ කැපිටල් A වන සමාන්තර තහඩු දෙකක් D පරතරයකින් තියලා ඝනකම T වන සන්නායකයක් ඇතුල් කළා. හදාගත්ත ධාරිත්‍රකයක ධාරිතාවය. පොළොවට සම්බන්ධ නැති තහඩුවට ධන කිව් ආරෝපණයක් ලබා දෙනවා. එතකොට පොළොව සම්බන්ධ තහඩුවට ඍණ කිව් ආරෝපණයක් ලැබෙනවා. එකේ තහඩුවේ ඇති වෙන පෘෂ්ඨිකාරෝපණ ඝනත්වයන් ධන සිග්මා ඍණ සිග්මා කියලා ගත්තොත් සිග්මා සමානයි කිව් බෙදීමේ ධන තහඩුවේ සිට ඍණ තහඩුවට විද්‍යුත් ශීර්ෂයක් ඇති වෙනවා. මේකේ විශේෂත්වය සන්නායක ඇතුලේ විද්‍යුත් ශීර්ෂතා බිඳුවයි. සන්නායකවල විද්‍යුත් ශීර්ෂ ඇති වෙන්නේ දෙපැත්තේ තියෙන වාතයේ පමණයි විද්‍යුත් ශීර්ෂය. ඒ විද්‍යුත් ශීර්ෂ තීව්‍රතාවය ඊළඟ E සමානයි සිග්මා බෙදීම එප්සයිලන්. සිග්මට දානවා Q බෙදීමේ මාධ්‍ය වාතයේ පාරමිතාව එප්සිලන් බිඳුවයි. E සමානයි Q බෙදීම එප්සිලන් බිඳුව. මේ විද්‍යුත් ශීර්ෂය නිසා තහඩුවල විභවයක් තියෙනවා. ඒ විභවයේ සමාන වෙනවා විද්‍යුත් ශීර්ෂ තීව්‍රතාවය වැඩි කිරීම පරතරයේ පවතින විද්‍යුත් ශීර්ෂය ඒක තියෙන්නේ D ඍණ T පරතරයේ. V සමානයි E වන D ඍණ T. E වෙනෝ දානෝ Q බෙදීමේ එප්සිලන් බිඳුව. එතකොට V සමානයි Q බෙදීම එප්සිලන් බිඳුව. වන D ඍණ T. Q බෙදීම එප්සිලන් බිඳුව වන D ඍණ T. දැන් Q සමානයි VC භාවිතයෙන් අපි ආරෝපණය වෙනවා ධාරිතාවේ. Q සමානයි V කියන්නේ Q බෙදීම එප්සිලන් බිඳුව වන D ඍණ T. වැඩි කිරීම ධාරිතාව VC. මේ Q සහ Q වයින් වෙනවා. එනම් C සමාන වෙනවා එප්සිලන් බිඳුව බෙදීම D ඍණ T. C සමානයි එප්සිලන් බිඳුව බෙදීම D ඍණ T. එප්සිලන් බිඳුව බෙදීම D ඍණ T. ඔන්න ධාරිතාවය. සන්නායක දෙමළ පස්සේ දැන් අපි සමක ධාරිතාවය ගැන කරමු. ධාරිත්‍රකයක් භාවිතා කරන්නේ ආරෝපණ ගබඩා කරලා තියාගන්නනේ. විභවය ලබා දුන්නම ආරෝපණ ගබඩා වෙනවා. සමහර පරිපත නිර්මාණයේදී තනි ධාරිත්‍රකයක් වෙනුවට ධාරිත්‍රක පද්ධතියක් දාලා නිර්මාණය කරනවා. ඒ පද්ධතියෙන් කරන්නේ විභවන්තයක් ලබා දුන්නාම ආරෝපණ ගබඩා කරලා තියාගන්න එක. විභවන්තයක් ලබා දුන්නාම ආරෝපණ ගබඩා කරලා තියාගන්න එක. යම් පද්ධතියකට යම් විභවන්තයක් දුන්නාම රැස්වන ආරෝපණයම රැස්වන ආරෝපණය තියෙන ඒකම ඒ විභවන්තයට රැස් කරගන්න පුළුවන් තනි ධාරිත්‍රකයක් තියෙනවා. ඒ තනි එක්කනාගේ ධාරිතාවය හඳුන්වන්නේ පද්ධතියේ සමක ධාරිතාවය කියලා. පද්ධතියේ සමක ධාරිතාවය. පද්ධතියක් වෙනුවට දාන්න පුළුවන් තනි එක්කනාගේ ධාරිතාවය. පද්ධතියේ සමක ධාරිතාවය. අපි දැනගන්න ඕනේ ශ්‍රේණිගත පද්ධතියක සමක ධාරිතාව වෙන්න. ඒ වගේම සමාන්තරගත පද්ධතියක සමක ධාරිතාව වෙන්න. දැන් බලන්න මෙහෙම.
C1 C2 C3 වන ධාරිත්‍රක තුනක් ශ්‍රේණිගතව සම්බන්ධ කළා. ශ්‍රේණිගතව සම්බන්ධ කළා වී විභවාන්තරයක් ලබා දුන්න කියලා හිතන්න. මේ පද්ධතිය සමක ධාරිතාවේ C කියලා හිතන්න. ඒ කියන්නේ පද්ධතිය විනෝද දාන්න පුළුවන් තනි එක්කෙනාගේ ධාරිතාවේ C. ශ්‍රේණිගත අවස්ථාවේදී සෑම ධාරිත්‍රකයකම ආරෝපණ සමානයි. මෙයාගේ ධන කියවරින කියවනම් හැම කෙනෙක්ගේම ධන කියවරින කියව. ඒ වගේම ඒ විභවාන්තරයේම සමකය දුන්නාම එයාගේ ආරෝපණය ධන කියවරින කියව. එයාගේ ආරෝපණය ධන කියවරින කියව. දැන් මේ ලබා දෙන විභවාන්තරය බෙදලා යනවා. මෙයාට V1යි මෙයාට V2යි මෙයාට V3යි වගේ. ප්‍රතිරෝධ ශ්‍රේණිගත වෙලා විභවාන්තර බෙදලා යන්නේ. ඒ වගේ ධාරිත්‍රක ශ්‍රේණිගත නම් විභවාන්තරයක් දුන්නාම බෙදලා යනවා. එතකොට මුළු විභවාන්තරයේ V සමාන වෙනවා V1 ධන V2 ධන V3ට. අපි දන්නවා Q සමානයි VC නේ. මෙතනින් ගන්න පුළුවන් V කියන්නේ Q බෙදීම C. V1 දානවා Q බෙදීම C1. V2 දානවා Q බෙදීම C2. V3 දානවා Q බෙදීම C3. V දානවා Q බෙදීම C. දැම්මා මේ සමීකරණය යන්න පුළුවන් Q බෙදීම C සමානයි Q බෙදීම C1 දාන Q බෙදීම C2 දාන Q බෙදීම C3යි. හැම පදයකම Q තියෙන අයිගෙන. එක බෙදීම C සමානයි එක බෙදීම C1 දාන එක බෙදීම C2 දාන එක බෙදීම C3. එක බෙදීම C සමානයි එක බෙදීම C1 දාන එක බෙදීම C2 දාන එක බෙදීම C. ධාරිත්‍රක ශ්‍රේණිගත අවස්ථාවේ සමග ධාරිතාවේ එක බෙදීම C වලගේ එක එක ධාරිතාවයන්ගේ එක බෙදීම C වල එකතුවට සමානයි. ඊළඟට බලමු සමානගත අවස්ථාවේ සමග ධාරිතාව වෙන විදිය. සමානගත වෙලා ධාරිතාවේ C1 C2 C3 වන ධාරිත්‍රක පද්ධතියක් සමානගතයි කියලා හිතන්න. ඒ පද්ධතියේ සමග ධාරිතාවේ C කියලා හිතන්න. මෙයාට V විභවාන්තරයක් ලබා දුන්නා වෙන්නේ සමානගත වෙලාවේදී ප්‍රතිරෝධවල වගේමයි V විභවාන්තරය දුන්නොත් මෙයාගෙත් V මෙයාගෙත් V මෙයාගෙත් V. සමානගත වෙලාවේ හැම එක්කෙනාගේම විභවාන්තරය සමානයි. විභවාන්තරය සමානින්ද ධාරිතාව වෙනස් විභවාන්තරය සමානයි රැස්සන ආරෝපණ වෙනස්. අපි හිතනවා මෙයාගේ ආරෝපණය Q1යි. මෙයාගේ ආරෝපණය Q2යි. මෙයාගේ ආරෝපණය Q3යි. සමකේ ආරෝපණය Q කියලා. සමග ධාරිතාවේ අර්ධකීම යම් විභවාන්තරයකින් පද්ධතිය රැස්සන ආරෝපණයම රැස්සන තනි ධාරිත්‍රකේ ධාරිතාවය. එනම් පද්ධතිය රැස්සන ආරෝපණයයි මෙයාගේ ආරෝපණය සමානයි. එන Q සමානයි Q1 දාන Q2 දාන Q3. අපි Q සමානයි VC භාවිතා කරන. Q කියන්නේ මෙයාගේ ආරෝපණය. V වරක් C. සමානයි Q1 මෙයාගේ ආරෝපණය. විභවාන්තරේ V ධාරිතාවේ C1යි. Q2 මෙයාගේ ආරෝපණය. විභවාන්තරේ V ධාරිතාවේ C2යි. Q3 මෙයාගේ ආරෝපණය. විභවාන්තරේ V ධාරිතාවේ C3යි. හැම පදයකම V තියෙනවා අයින් C සමාන වෙනවා C1 දාන C2 දාන C3. මෙන්න සමානගත වෙලාවේ සමග ධාරිතාවේ එක එකනාගේ ධාරිතාවයන්ගේ එකතුව සමානයි.
එක එක්කෙනාගේ ධාරිතාවෙන්ගේ එකතු සමානින් සමාන්තරගත අවස්ථාව. ඒ ඊළඟට තියෙන්නේ මේ ශ්‍රේණිගත සමාන්තරගත භාවය භාවිතා කළා. ධාරිතකයක ධාරිතා විශ්වය ශ්‍රේණිගත සමාන්තරගත භාවය භාවිතා කළා. දැන් අපිට ධාරිතාවේ C සමානයි එප්සයිලන් බෙදීම D භාවිතා කරන්න පුළුවන්කමක් තියෙනවා නම් මාධ්‍යයන් කීපයක් තියෙන ධාරිතකයක ධාරිතාවය වන C සමානයි එප්සයිලන් බෙදීම D භාවිතා කරන්න පුළුවන් නම් අර කලින් වගේ ප්‍රථම මූලධර්ම වලින් යන්න ඕනේ. ඊට වඩා කෙටියෙන් මාධ්‍යයන් කීපයක් තියෙන එක ධාරිතාව වෙන්න පුළුවන්. හැබැයි ඒකට C සමානයි එප්සයිලන් බෙදීම D භාවිතා කරන්න පුළුවන් වෙනවා. එක්ක මේක ලියන්න දීලා තියෙන්න ඕනේ. නැත්තම් මේක ඔප්පු කරන් තියෙන්න ඕනේ. එහෙම ලියන්න දුන්නොත් නැත්තම් ඔප්පු කරන් දුන්නොත් මාධ්‍යයන් කීපයක් තියෙන ධාරිතකයක ධාරිතාව ලීස්ටිං වෙන්න පුළුවන්. අය බල මේ අවස්ථාව. දැන් බලන්න ශීර්ෂඵලයේ කැපිටල් E වන සමාන්තර තහඩු දෙකක් D ඈතින් තියලා මාධ්‍යයන් දෙකක් දාලා තියෙන අවස්ථාවක් මෙතන. මේකේ මාධ්‍යයන් දෙකේ පාර විද්‍යුත් නියතයන් K1 K2 හැබැයි ඝනකම D ශීර්ෂඵලයේ වලින් භාගය. මේකේ මාධ්‍යයන් දෙක තියෙනවා. ශීර්ෂඵලයේ ඝනකම D වලින් භාගය. මෙන්න මෙහෙම මාධ්‍යයන් දෙකක් තියෙන ධාරිතකයක. එහෙම නැත්නම් මාධ්‍යයන් දෙකකට වඩා වැඩියෙන් තියෙන එක. ධාරිතාවේ හොයද්දී C සමානයි එප්සයිලන් බෙදීම D භාවිතා කරන්න පුළුවන්. දැන් ගානක් කියලා ගානේ මුලින් C සමානයි එප්සයිලන් බෙදීම D ඔප්පු කරන් තියෙනවා. අඩු ගාන ලියන්න කියලා තියෙනවා. ඒ වෙලාවට අපිට පුළුවන් මේ එක එක මාධ්‍ය වෙන වෙනම ධාරිතක කියලා හිතනවා. ඒගොල්ලන්ගේ ධාරිතාවේ වෙන වෙනම වෙනවා. C සමානයි එප්සයිලන් බෙදීම D භාවිතයෙන් හොයලා සමක ධාරිතාවය ගන්න. ඒකට මාධ්‍යයන් සම්බන්ධ වෙලා තියෙන්නේ ශ්‍රේණිගතවද සමාන්තරගතවද බලන්න. අපි කරන්නේ මුලින්ම V විභවාංගයක් ලබා දෙනවා. V විභවාංගයක් ලබා දීලා මාධ්‍ය වෙන් කරනවා. V නැමැති විභවාංගයක් ලබා දීලා මාධ්‍ය වෙන් කරන මේ මාධ්‍යයන් දෙක වෙන් කරනවා. දැන් මෙයාගේ පාර විද්‍යුත් නියතේ K1යි. මෙයාගේ K2යි. මෙයාගේ ශීර්ෂඵලය වලින් භාගයයි. මෙයාගේ වලින් භාගයයි. දෙන්නගේම ඝනකම D. මෙතන මෙයා තනිතහඩුවක වගේ තිබ්බේ. මෙතන වෙන් වෙලානේ කම්බියකින් යා කරනවා. මෙයා තනිතහඩුවක වගේ තිබ්බේ. මෙතන වෙන් වෙලානේ කම්බියකින් යා කරනවා. දැන් V විභවාංගය ලබා දෙනවා. දැන් V විභවාංගය බලන්න මෙයාගේ ධාරිතාව හිතනවා C1යි මෙයාගේ C2යි කියලා. C සමානයි එප්සයිලන් බෙදීම D භාවිතයෙන් අපි C1යි C2යි හොයනවා. මෙයාගේ ශීර්ෂඵලයේ A වෙනුත් තියෙන A වලින් භාගය. එප්සයිලන් පාරවීතාවේ පාර විද්‍යුත් නියතේ K1යි එහෙනම් එප්සයිලන් බිඳුව වැඩි කරනවා. බෙදීම ඝනකම D ඔය විදිහට C2ත් වෙනවා.
මෙයාගේ ශීර්ෂඵලයේ ඒ වලින් භාගයයි. පාරවේත්තාවේ K දෙක එප්සලන් බිඳුවයි. ඝනකම D. මේ දෙන්න සමාන්තරතයි. සමගධාරිතාවේ C නම් C සමානයි C1 ධන C2. C කියන්නේ ඒ වලින් භාගය K1 එප්සලන් බිඳුව බෙදීම D. ධන C2 ඒ වලින් භාගය K2 එප්සලන් බිඳුව බෙදීම D. එහෙනම් C සමානයි මෙතනයි A පොදුයි එප්සලන් බිඳුව පොදුයි බෙදීම D පොදුයි මෙතනින් භාගයයි K1 ධන මෙතනින් භාගයයි K2. එහෙනම් C සමානයි A එප්සලන් බිඳුව බෙදීම D වරක් K1 ධන K2 බෙදීම 2. එහෙනම් C සමානයි A එප්සලන් බිඳුව බෙදීම D කියන්නේ මාධ්‍යයේ වාතයේ වෙලාවේ ධාරිතාවය. මාධ්‍යයේ වාතයේ තිබෙන ධාරිතාවය. ඒක අපි C බිඳුව කියලා ගන්න. එහෙනම් C සමානයි C බිඳුව K1 ධන K2 බෙදීම 2. මාධ්‍යයෙන් වෙන් කළ ඒවයේ ධාරිතාවයන් වෙන වෙනම ගත්ත ශ්‍රේණිගතද සමාන්තරගත බැලුව සමග ධාරිත හේවුවා. අපි ඊළඟ අවස්ථාවත් බලමු. ඊළඟ අවස්ථාවේ ශේෂඵලයේ කැපිටල් A වන සමාන්තර තහඩු දෙකක් D පරතරයකින් තියලා ඝනකම D වලින් භාගයක් වන ශේෂඵලයේ A වන පාර විද්‍යුත් නේතයන් K1 K2 වන මාධ්‍යයන් දෙකක් දාලා හදාගත් ධාරිත්‍රයක්. මෙයාගේ ධාරිතාවය හැවුවොත් විභවාන්තරයක් ලබා දෙනවා. එහෙම විභවාන්තරයක් ලබා දීලා මාධ්‍යයන් වෙන් කරනවා. විභවාන්තරය ලබා දීලා මාධ්‍යයන් වෙන් කරනවා. ඒ වෙන් කරන්නේ හානියක් නොවන පරිදි. ධාරිත්‍රකයට හානියක් නොවන පරිදි වෙන් කරන්නේ. ධාරිත්‍රකයට හානියක්. මෙහෙම ධාරිත්‍රකයට හානියක් නොවන විදිහට. මේක D වලින් භාගයයි. මේක D වලින් භාගයයි. මේ දෙන්න එකට සම්බන්ධ වෙලා තිබ්බනේ. කම්බියකින් සම්බන්ධ කරලා. දැන් හානියක් නැහැ. මෙයාගේ ශේෂඵලයේ පාර විද්‍යුත් නේතය K1යි මෙයා K2යි. දැන් C සමානයි A එප්සලන් බෙදීම D භාවිතයෙන් මෙයාගේ සහ මෙයාගේ ධාරිතාව වෙනම වෙනවා. හිතන්න මෙයාගේ ධාරිතාව C1යි මෙයාගේ C2යි කියලා. C1 ශේෂඵලයේ පාරවේත්තාවේ K1 එප්සලන් බිඳුව බෙදීම ඝනකම D වලින් භාගයයි. ඊළඟ මෙයාගේ ධාරිතාවේ C2 පාර විද්‍යුත් නේද K2යිනේ. ශේෂඵලයේ පාරවේත්තාවේ K2 එප්සලන් බිඳුවයි. බෙදීම ඝනකම D වලින් භාගයයි. මේ දෙන්න ශ්‍රේණිගතයිනේ. සමග ධාරිතාවේ C නම් එක බෙදීම C සමානයි එක බෙදීම C1 ධන එක බෙදීම C2. එතකොට එක බෙදීම C සමානයි C1 කියන්නේ K1 එප්සලන් බිඳුව බෙදීම D වලින් භාගය. එක බෙදීම C කියන්නේ D වලින් භාගය බෙදීම K1 එප්සලන් බිඳුව C2 K2 එප්සලන් බිඳුව බෙදීම D වලින් භාගයනේ. එක බෙදීම C දෙක D වලින් භාගය බෙදීම K2 එප්සලන් බිඳුව එක බෙදීම C සමානයි. මෙතනයි D පොදුයි. මෙතනයි බෙදීමේ පොදුයි. එප්සලන් බිඳුව පොදුයි.
මෙතනින් එනවා එක බෙදීම 2:1. දානවා මෙතනින් එක බෙදීම 2:2. එහෙනම් එක බෙදීම C සමානයි D බෙදීම A epsilon බිඳුව පොදුවරයි ගන්නවා. 2:1 K2. K2 දානවා K1 බෙදීම 2:1 උඩයට මාරු කරනවා. C සමානයි A epsilon බිඳුව බෙදීම D 2:1 K2 බෙදීම K2 දානවා K1. epsilon බිඳුව බෙදීම D කියන්නේ මාධ්‍යයේ වාතයේ වේලාවේ ධාරිතාවය. ඒක අපි හිතනවා C බිඳුවයි කියලා. C සමානයි C බිඳුව 2:1 K2 බෙදීම K1 දානවා K2. right? ඔය C සමානයි epsilon බෙදීම D භාවිතා කරන්න පුළුවන් වෙලාවේ මාධ්‍යයන් කීපයක් තියෙන ධාරිතකයක ධාරිතාවෙන් විදිය. ධාරිතකවල වැදගත් සිද්ධාන්ත හැටියට තව එකක් තියෙනවා. ධාරිතකයක ධාරිතාවය වෙනස් කරද්දී ආරෝපණ ප්‍රමාණය විභවාන්තරය ගබඩාවේ තියෙන ශක්තිය වෙනස් වෙදී. ඊළඟට මේක බලමු. ධාරිතකයක ධාරිතාවයේ C සමානයි epsilon බෙදීම D නේ. ඒ නිසා ධාරිතාවේ රඳා පවතින සාධක තුනයි. එකක් තහඩුවල ශේෂ්ඨ බලය, අනික තහඩුවල පරතරය, අනිත් එක මාධ්‍යයේ පාරවීතාවය. ශේෂ්ඨ බලයේ වැඩි කළොත් ධාරිතාවය වැඩි වෙනවා. පරතරය අඩු කළොත් ධාරිතාවය වැඩි වෙනවා. පාරවීතාවය වැඩි කළොත් ධාරිතාවය වැඩි වෙනවා. පාරවීතාවේ වැඩි කළොත් ධාරිතාවය වැඩි වෙනවනේ. වාතයට වඩා වෙන ඕනේ මාධ්‍යයක පාරවීතාවය වැඩි. වාතයට වඩා වෙන ඕනේ මාධ්‍යයක පාරවීතාවය වැඩි. ඒ නිසා වාතයේ තියෙන ධාරිතයකට මාධ්‍යයක් දාපු ගමන් එප්සලන් වැඩිලා ධාරිතාවය වැඩි වෙනවා. ඒ වගේ මාධ්‍යයක ධාරිතකයක මාධ්‍ය අයින් කළොත් මාධ්‍ය අයින් කළ වාතය කළොත් ධාරිතාව වැඩි වෙනවා. එහෙම ධාරිතාවේ වෙනස් කරද්දී ආරෝපණ ප්‍රමාණය වෙනස් වීම, විභවාන්තරය වෙනස් වීම, ගබඩාවේ තියෙන ශක්තිය වෙනස් වීම අපි සලකන්න යන්නේ. ආරෝපිත ධාරිතකයක ධාරිතාව වෙනස් කිරීම. ආරෝපණය වෙලා තියෙන එක. ධාරිතකයක් ආරෝපණය කරන්නේ කෝෂයක් වගේ බාහිර වෝල්ටීයතා සැපීමක් භාවිතෙන්නේ. එහෙම බාහිර වෝල්ටීයතා සැපීම භාවිතයෙන් විභවාන්තරයක් යටතේ Q ආරෝපණයකට ආරෝපණය කළා කියලා හිතන්න. දැන් එහෙම ආරෝපණය වුණාට පස්සේ ධාරිතකයේ ආරෝපණය වුණාට පස්සේ ධාරාවක් කියන්නේ කොහොමද? ධාරිතකයක් ආරෝපණය වෙන පොඩි කාලයකදී මේ දෙපැත්තට ආරෝපණ ගබඩා වෙනවා. ඒ මොහොතින් පස්සේ ධාරා වෙන්නේ. එහෙනම් අපි ගන්නේ ධාරිතකයක ධාරාව යන්නේ කියලා. ධාරාව සලධාරාවක් කියන්නේ. ප්‍රත්‍යවධාරා තමයි ගමන් කරන්නේ. එතකොට මේ වෝල්ටීයතා සැපීමෙන් සපේන විභවාන්තර ගැන හිතන්න. ධාරාවක් නොගලන අවස්ථාවේදී සපේන විභවාන්තරයේ විද්‍යුත්ගාමක බලය සමානයි. ඒන්න මෙයාගේ මොනෝ වෙනස් කළත් මෙයා සපේන විභවාන්තරයේ විද්‍යුත්ගාමක බලය මොනෝ වෙනස් කළත් සපේන විභවාන්තරයේ විද්‍යුත්ගාමක බලය ධාරිතාවේ මොන විදියට වෙනස් කළත් ලැබෙන විභවාන්තරයේ වෙනසක් වෙන්නේ නැහැ. වෝල්ටීයතා සැපීම තියද්දී ධාරිතාවේ වෙනස් කළාම විභවාන්තරයේ වෙනස් වෙන්නේ V නියතයි. එහෙනම් බලන්න Q සමානයි VC වලින්
වෝල්ටීතා සැපීම තියෙනවා නම් වීනියතයි. ධාරිතාව වැඩි කළොත් ආරෝපණය වැඩි කරගන්නවා. මේ ප්‍රභවයෙන් ආරෝපණ ලබාගෙන ආරෝපණය වැඩි කරනවා. ධාරිතාවේ අඩු වුණොත් කිව්ව අඩු වෙනවා. ප්‍රභවයෙන් ආරෝපණ ලබා දෙල් කිව්ව අඩු වෙනවා. ගබඩාවේ ශක්තිය වීනියතෙන්ද W සමානයි භාගයයි V වර්ගයේ C වලින් ගන්නේ. W සමානයි භාගයේ V වර්ගයේ C. V නියතයිනේ. ධාරිතාව වැඩි කළොත් ගබඩාවේ තියෙන ශක්තිය වැඩි කරගන්නවා. ධාරිතාවේ අඩු වුණොත් ගබඩාවේ තියෙන ශක්තිය අඩු වෙනවා. හැබැයි ආරෝපිත ධාරිත්වකයක් ආරෝපණය වුණාට පස්සේ වෝල්ටීයතා සැපීම අයින් කළොත් වෙනස්. වෝල්ටීයතා සැපීම අයින් කළ තියෙනවා නම් ආරෝපණ වැඩි කරගන්න බෑ අඩු කරන්න බෑ. මොකද ආරෝපණ අඩු වැඩි කරන්නේ මේ සැපීමෙන් ආරෝපණ ලබා දීලා ඒ වගේම සැපීමෙන් ආරෝපණ ලබා දීලා. එහෙනම් වෝල්ටීයතා සැපීම අයින් කළොත් මොනව කළත් කිව් වෙනස් වෙන්නේ නැහැ. සැපීම තියෙනවා නම් වීනියතයි. සැපීම අයින් කළොත් කිව් නියතයි. වෝල්ටීයතා සැපීම නැතුව තියෙන ධාරිත්වකයක ආරෝපණය වෙනස් වෙන්නේ නැහැ කිව් නියතයි. එහෙනම් කිව් සමානයි VC වලින් කිව් නියතනේ. ධාරිතාවේ වැඩි කළොත් විභවම්බය අඩු වෙනවා. එහෙනම් ධාරිතාව වැඩි කළොත් විභවම්බය වැඩි වෙනවා. කිව් නියතෙන්ද ධාරිතාව වැඩි කළොත් විභවම්බය අඩු වෙනවා. ධාරිතාව වැඩි කළොත් විභවම්බය වැඩි වෙනවා. ගබඩාවේ තියෙන ශක්තිය සලකන්නේ W සමානයි භාගයේ Q වර්ගයේ බෙදීම C අනුව. Q නියතනේ. වෝල්ටීයතා සැපීම නැත්නම් Q නියතයි. Q නියත නම් ධාරිතාවේ වැඩි කළොත් ගබඩා වෙලා තියෙන ශක්තිය අඩු වෙනවා. ධාරිතාව අඩු කළොත් ගබඩා වල තියෙන ශක්තිය වැඩි වෙනවා. ඔන්න ආරෝපිත ධාරිත්වකයක ධාරිතාවේ වෙනස් කරද්දී ආරෝපණය කිව් විභවම්බේ වී ගබඩාවේ තියෙන ශක්තිය W වෙනස් වෙනවා. එක සිද්ධියයි වෝල්ටීයතා සැපීම තියෙනවා නම් V නියතයි. සැපීම නැත්නම් Q නියතයි. ඒ නියත පදේ ගැන හිතාගෙන තර්කලා නිත්‍යව ගන්න පුළුවන්. right? මේ අපේ ධාරිත්වවල මූලික සංකල්ප කලේ. මේව භාවිතයෙන් විවිධාකාරී ගණන් තියෙනවා. හැබැයි මේ මූලික සංකල්ප ටික හොඳ හඳුනා ගන්න ඕනේ. සිද්ධාන්ත දැනීම නැතුව කිසිම දෙයක් කරන්න බෑ. right? මේ ධාරිත්වවල අවසාන කොටස.